තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සුපින්වත්නි, තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලුම ලෝකවාසී ජනතාවට නිදුක්ව නිරෝගීව යහපත් වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබේවා යන උදාරතර ප්‍රාර්ථනාවෙන් යුක්තව ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට අපේක්ෂාවෙන් සිටින පින්වත් ඔබට ඒ උදෙසා අස්වැසිල්ලක් වන්නට සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහනේ තවත් දිගහැරුමක් මෙලෙසින් සමාරම්භ කරන්නට බලාපොරොත්තු වන මොහොත. සුපින්වත්නි, සම්බුදු පා පහසලත් මේ උතුම් ශ්‍රී ලංකාදීපයට නැවත වතාවක් COVID-19 වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ලවලා තිබෙන මේ කාලවකවානුව තුළ සදහවත් ඔබටත් වගකීමක් යුතුයකමක් පැවරලා තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිසියවුරින් පිළිපදිනවා වගේම මේ වෛරසකාරී තත්වය මේ ව්‍යසනය මෙරටින් තුරන් කරන්නට විශාල කැපකිරීමක් කරන තමන්ගේ ජීවිත ගැන පවා නොසිතා කටයුතු කරන ආරක්ෂක නිලධාරීන් වෛද්‍යවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය අංශවලට ඔබගේ නොමද සහයෝගය නොමද දායකත්වය ලබා දීම. ඉතින් එවිට ඔබ කටයුතු කළොත් නැවත වතාවක් අපට මේ වෛරසය වසංගතය මෙරටින් තුරන් කරන්නට හැකියාව ලැබේවි. එහෙමනම් මේ පිළිබඳවත් ඔබට සිහිපත් කරමින් සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡා මේ වැඩසටහන ඒකාලෝකමත් කරන්නට මේ ව්‍යසනකාරී තත්වයේ හමුවේද ඔබෙත් මගේත් දහම් පිපාසය සංසිඳුවාලන්නට අද දවසේදීත් බෞද්ධ රූපවාහිනී මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුනා. බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේ. ඉතින් අපි හැම දෙනාම එක්ව උන්වහන්සේව ඊ타ත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සුපින්වත්නි, සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමය වැඩසටහන සඳහා අද දවසේ දායකත්වය සපයන්නට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අපේ මැදිරි පරිසරයට පැමිණෙමින් දායකත්වය ලබා දී තිබෙනවා. කැලණිය ධම්මාවත සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි චන්දිම සහ අර්ජුන අලුත්වල පොතුන් දෙදෙනා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින්. එසේනම් ඔවුන්ගේ සියලුම යහපත් සිතුම් පැතුම් ਸਰව ප්‍රකාරයෙන්ම සමෘද්ධිමත් වන්නට කියා ප්‍රාර්ථනා කරගෙන දේශනාව සමාරම්භ කරන්නට මත්තෙන් තථාගත අමාමෑණේ ලෝතුරා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිදු කරන්නටත් ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නටත් ඒ පින්වත් පිරිසට දැන් ආරාධනා කරනවා. සාදු සාදු සාදු. දහත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන මොහොත. සාදු සාදු සාදු. සදහවත්නි, සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුළින් අප පසුගිය සති දෙක පුරාවට කන හෙවත් සෝතකීන් ඉන්ද්‍රිය පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කළා, ඔබට පැහැදිලි කරා. ඉතින් අද දවසේදී වේදනාව හට ගැනීම සහ වේදනාව අත්හැරීම පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කරන්නට, ඔබට පැහැදිලි කරන්නට වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙනවා. ඊට ප්‍රථමයෙන් ඔබට සිහිපත් කරන්නට අවශ්‍යයි, දේශනාව නරඹද්දී ශ්‍රවණය කරද්දී ඔබට ගැටලුවක් අපැහැදිලි තැනක් මතුවුණොත් ඒ ඔබ අපට එවන්න. නිෂ්පාදක සුපසන් ජීවිතය බෞද්ධ රූපවාහිනී මැදිරිය ශ්‍රී සම්බෝධි මහා විහාරය කොළඹ 7 කියන ලිපිනයට. එවිට ඉදිරි වැඩසටහන් තුළදී ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නත් අපි බලාපොරොත්තු වෙමින් සිටිනවා. එසේනම් මම කලින් සඳහන් කළ මාතෘකාව ඔස්සේ මෙතෙන් සිට දේශනාව පවත්වන්නට අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට ඊ타ත්ම নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් දායකත්වයේ උසුලන පින්වත් ඔබටත්, ඒ වගේම මේ රටේ හෝ ලෝක කොතනක හෝ වෙසිමින් මේ සදහම් සාකච්ඡාව දේශනාව ශ්‍රවණය කරන ඒ ඔබ සියලු දෙනාටත්, ජීවන්ත පුතුණුවන්ටත්, කාර්ය මණ්ඩලයත් නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසේවා. විශේෂයෙන්ම මේ COVID-19 කොරෝනා වෛරස් උවදුර අපේ රටෙනුත් මුළු ලෝකේනුත් බැහැර වෙලා හැම ශාන්තියක් සැනසෙල්ලක් වේවායි ඊ타මත් කරුණාවෙන් තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් පළමු කොට අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. පින්නතු ඔබ උතුම් වූ සීලේ පිහිටා සිටින්න පළමු කොට ගෞරවයෙන් 3 වතාවක් নমස්කාරය කියන්න. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආමබන්තේ සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්දස්ස ශාවකෝ වේදනාච පජානාති වේදනානංච සම්භවಂತಿ තුනුරුවන් සතු අනන්ත ශ්‍රීමත් වූ ගුණ බලයෙන් මේ උතුම් වූ සදහම් සාකච්ඡාව සුපසංජීවිතය සද්ධර්ම විවරණය ශ්‍රවණය කරන නරඹන ඔබ සියලු දෙනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් සියලු සැනසෙල්ල වේවා. ඒ වගේම ලෞකික හා ලෝකෝත්තර වශයෙන් සමාධිය එනම් කුසලාරම්මණයන්හි සිත් පවත්වන්නට ශක්තිය නොඅඩුව සැලසීලා ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සදහවත් වින්වත්නි, මේ සුපසංජීවිත ධර්ම සාකච්ඡාව අපි සිදු කරන්නේ ප්‍රධාන වශයෙන්
සම්මා ප්‍රඥාව ඇති කරගන්න. ඒ සම්මා ප්‍රඥාව ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ඇති කර ගැනීම පිණිසයි. එහි අරමුණ ඉලක්කය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය එනම් සියලු කෙලෙසුන්හි මුළුමනින්ම බැහැර කිරීම, ඡය කිරීම, වය කිරීම, නැති කිරීම නම් වූ අවබෝධය ඇති කර ගැනීමේ නිවනයි. ඒ නිවන අරමුණු කරන මේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති පිළිවෙත් මාර්ගයේදී ඔබ ලෞකික ජීවිතයේ යහපත් ලෙස, නිවරදි ලෙස, ඒ වගේම ධර්මානුකූල සිතුවිලි ඔස්සේ ඔබ සැනසෙමින් ජීවිතය පවත්වන්නේ කෙසේද කියන ආකාරය තමයි විශේෂයෙන්ම මෙහිදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ නිරන්තරයෙන් උතුම් නිර්වාණාබෝධය වේවා කියන අදහස තුල ඔබ ප්‍රාර්ථනා කරනවා, සිත පාත්තගෙන සිටිනවා. නමුත් ජීවන්ත පුතේ අපේ යම් තැනක දැක ගන්න දෙයක් තමයි ඔවුන් සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරනකොට වැඩි පිරිසක්, සියලු දෙනාම නොවේ, නමුත් වැඩි පිරිසක් අර නිවන් අවබෝධ කරනවා කියන පිළිවෙත් මාර්ගයෙන් බැහැර වෙලා ඒ අරමුණු වල උපාදානය වන හැටි පේන්න තියෙනවා. එහෙනම් Taman කැමති අරමුණෙහි තදින් ඇලෙනවා, ඇලිලා ඒ වෙනුවෙන්ම අනාර්ය පරිේශණයක යෙදෙනවා. ඒ කිව්වේ ලෝභ, දෝෂ, මෝහ මතු කරගෙන ඒවා ලබන්න පස්පව් සිද්ධ කරන බව පේන්න තියෙනවා. ඒ වගේම අකමැති අරමුණු වලදී ගැටෙනවා. ඒ කිව්වේ තරහව, වෛරය, නුරුස්නා බව, පරිගැනීම. සමහර තැනක ඔවුන් දැක්මින් හොඳයි. කායිකව වරදක් නැහැ. නීතියෙන් ගත්තොත් ඔවුන්ට වරදක් දඩුවමක් පනවන්න බෑ. නීති අනුකූලව පෙන්වන්නේ යහපත් අය. ඒ කියන්නේ වචනකින්වත් ඇඟිල්ලකින්වත් වරදක් කරන්නේ නෙමෙයි. ඒ වගේම ඔවුන්ගේ සිතුවිලි සමහරට මතු පිටින් ඔවුන් පවසන විදිහට, ඇස් දෙකෙන් මුහුණෙන් පෙනෙන විදිහට, වචන වලින් වරදක් නැති බව පෙනෙනවා. නමුත් ඔවුනොත් අර අරමුණු වලට මුහුණ දෙනකොට අකමැති අරමුණු වලදී ඊළඟට අපි අර දැක්ක මේ වගේ කෙනෙක් කියලා. එහෙනම් සත්පුරුෂයෙක්, යහපත් වූ කෙනෙක්, ඔබ හොඳ කෙනෙක් ආදී වශයෙන් දුටු දෙයින් හාත්පසින්ම ඔවුන්ට ඕන දේ සිද්ධ වෙන්නේ නැත්තම්, ඔවුන් අකමැති දෙයකට මුහුණ පානවා නම් තරහව, වෛරය, සියුම් ලෙස පරිගන්න ආකාරය, අන් අයට යමක් ලැබෙනවට, මතුවෙනවට අකමැති බව, තමාම මතුකොට දැක්වීම, කෙසේ හෝ තමා ඉස්සරහට ඉදිරියට එන්න ගන්නා වූ උත්සාහය, මේ දේවල් බොහෝ දේවල් පෙනෙන තියෙනවා. පළමු වෙලාවේ දකින්නේ සමාජය තුළ ඔවුන් සමහර විටක හොඳ මාර්ගයටපත් වෙන, ගැටලුවක් නැතුව මේ නිවන් මඟ අරමුණු කරන ඒ අදහස ඔස්සේම ජීවිතය පාත්තන් නිසා ඔවුන්ගේ සාමාන්‍ය පෘථග්ජන ජීවිතයත් රහත් නොවුනට හැකියතාක් දුරට සංසිඳීමකින් යම් වූද අවබෝධයකින් කටයුතු කරાવી කියන අදහස. නමුත් අරමුණු වලට මුහුණ පානකොට අර සාමාන්‍ය අය විදියම කැමැති අරමුණේ ඇලෙනවා, අකමැති අරමුණේ ගැටෙනවා. එතකොට ධර්මකාමී කෙනෙකුට පෙනෙනවා දැන් කුමක්ද මෙතන සිද්ධ වෙන්නේ? දහම තුල සිටින බව පෙනෙනවා, ඒ වගේම දක්වනවා, ඒ වගේම අපි මේ කතා කරනවා නිවන ගැන, ඒ වෙනුවෙන් පින්කම් කරනවා, කුසල් කරනවා. හැබැයි අරමුණු වලට මුහුණ දෙනකොට, එනම් ඔබේ වචනෙන් නම් ජීවත් වෙනකොට අර සාමාන්‍ය විදියටම ඇලෙමින් සහ ගැටෙමින් කටයුතු කරනවා. මෙයද අපි මේ නිවන් මඟ තුල බලාපොරොත්තු වෙන්නේ කියන අදහස අපි මෙනෙහි කළ යුතුයි. මේ කතාව අපි සියලු දෙනාටම, එනම් බික්කු බික්කුණී, උපාසක උපාසිකා කියන සිව් පිරිසම මනාකොට අවබෝධ කරගත යුතු ධර්මතාවයක්. අප මේ දේශනා කරන, සඳහන් කරන මේ ශ්‍රී සද්ධර්මය අප විසින් අප මානසිකාර්ය කරමින් සමාධිය හා ප්‍රඥාව ලබනවා කියන තැනක සිත සිහිය පිහිටුවා ගත යුතු වෙනවා. අප ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් එසේ සිහිය පවත්වාගෙන පවසන විට ඔබත් අප කෙරේ මහත් වූ විශ්වාසයකින් මේ කල්යාණවන්තයන් ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්, මේ ධර්මයේ කියා දෙනකොට ඕනොත් ඒ මඟ තුල සකස් වෙමින් අපටත් මේ මඟ පෙන්වලා දෙනවා. අපි දෙපාර්ශ්වයේම එකතු වෙලා වහවහ මේ ධර්ම මාර්ගය තුල සැනසෙන්න ඕන කියන අදහස අපි සිතා බැලිය යුතුයි, ගත යුතුයි. දැන් මා ඔබෙන් අහුවොත් ජීවන්ත පුතාත් ඇතුළුව
ශ්‍රවණය කරන නරඹන ඔබ හැම කෙනෙකුටම දැන් මේ කොවිඩ් අරමුණත් එක්ක අපි කෙසේද කටයුතු කළ යුතු වන්නේ? සම්මුතිය තුළ ඔබ කටයුතු කළ යුතු ආකාරයක් මේ පුතා සඳහන් කළා වගේ දැන් සෞඛ්‍ය සේවාංශ වලින් පැහැදිලිව අහන්න ලැබෙනවා. අප විසින් මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය අපි රැක ගන්න ඕනේ. ඒ කාමභෝගී ජීවිතයකට අසකාදී ඉන්ද්‍රියන් පිනවන්න කියන තැනක නෙමෙයි. සම්මුතිය තුළ එය නිවැරදි මාර්ගයේ පවත්වා ගත යුතුයි. එහෙත් දැන් නිවන අරමුණු කරන ලෝකෝත්තර අදහසත් එක්ක ගත්තොත් අනන්ත සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් දුක් විඳලා වැඩිපුරම සතර පය ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව එයයි එය මනාකොට සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේ සඳහන් කොට තිබෙනවා. එහෙමනම් දුර්ලභව ලැබුව මේ මනුස්ස ජීවිතේ ඊළඟට මිනිසෙක් වුණත් අපට මේ උතුම් බුද්ධ ශාසනයේ මුණ ගැසීම නිසා සම්‍යක් දෘෂ්ටිය අපිට ලැබිලා තිබෙනවා. මෙන්න මෙතනින් ප්‍රයෝජනයක් ගත යුතුයි. එතකොට අපට නිවන් අරමුණු කරන්න සසරින් ඊතර වෙලා නිවන අරමුණු කරන තැනකට ප්‍රධාන වශයෙන් අපේ හිත පාත්වන. හැබැයි මේ ජීවිතේ පවත්වන්න වෙනවා. නැත්තම් ඔබට පුළුවනිනේ සියල්ල අනිත්‍ය දුක් අනාත්ත කියලා කොවිඩ් නොසලකා හරින. මේ දුනාදී ඕන දෙයක් වුණාදී. මොකද දේශනාවේ කියන්නේ සියල්ල හටගත්ත වගේම නැති වෙලා යනවා. ඒ නිසා මමත් අනිත්‍ය නම් ඔබත් අනිත්‍ය නම් ලෝකේ යථා ස්වභාවය මෙයයි කියලා ඒ දේ සිදු වුණාදෙන් කියලා ඔබ සාමාන්‍ය විදියට අර ඇස්කම් පිනවමින් ජීවිතය පවත්වන්න ඕන කියන තැනකද සිටින්නේ නැහැ. අපි නිවන අරමුණු කරන්නේ. යථාර්ථයේ එයයි. මේ ගෝර වූ සසරින් අත් මිදෙන්න ඕනේ. නමුත් ඒ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට අවශ්‍ය සම්මා ප්‍රඥාවට උස්ම ගන්න බැරි වුණොත් එහෙම මොළය අක්‍රිය වුණොත් හදවත අක්‍රිය වුණොත් මියදුනා. ඒකට ධර්මාබෝධය සිද්ධ කරන්න බෑ. හුස්ම ගන්න බැරුව එක තැනක වැටිලා හිටියොත් අපි කොහොමද සිහිය පිහිටුවා ගන්නෙ? එතකොට මේ ධර්මාබෝධයට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපේ ප්‍රධාන අදහස ඒකායන මග සිහිය පාත්තල නිවන අරමුණු කිරීමයි. නමුත් අද දවසේ සම්මුතිය තුළ යෙහින් ජීවිතේ පාත්තන්න. එනේ ඔබේ අදහස. අන්න එතනයි මේ සුපසන් ජීවිතෙන් ඔබට වඩාත්ම අරමුණු කරන්න බලාපොරොත්තු වෙන ඒකායන මග නිවන අරමුණු කරගෙන එහෙත් මේ මොහොතේ ලෞකික ජීවිතෙන් ඔබ දෙපැත්තකට පැත්තෙන්නේ නැතුව නිවන එක පැත්තක හිතනවා ඔබ කියන විදියට පින්කම් කියන තැනේදී කුසල කර්ම කරනවා කියන තැනේදී සාමාන්‍ය ජීවිතයේ මුහුණ දෙනකොට තවත් ආකාරයකට ක්‍රියා කරනවා නම් අන්න එතෙන්දී මේ ධම්මග අනුගමනය කරන අපහසු වෙනවා. මේ දෙකම එක හා සමානවම අපි කොහොමද සම්මුතිය පරමාර්ථය මේක වෙනස තේරුම් අරගෙන නමුත් ඒකායන අදහසක පාත්තගන්නේ කියන දේ පෙන්වලා දෙන්නයි මතකොට දක්වන්නේ. ඒ නිසා මේ ලෙඩ දුක් පවතින කාලය තුල ඔබත් දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතය රැක ගන්න. ඒ වගේම අන් අයටත් පිහිට වෙන්න. අන් අයගේ ජීවිතත් ඒ වගේම බොහෝම වටිනවා. ඔවුන්ටත් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ලෞකික ජීවිතයේ සම්‍යක් දෘෂ්ටියෙන් මේ ධර්මයේ දැකගෙන නිර්ාමිෂ ප්‍රීතිය ඉලක්ක කරගෙන ධර්මානුකූලව දහමින් ලබන සතුටින් යුක්තව ජීවත් වෙන්නත් එහෙත් ඒ ජීවිතයේ පදනම වෙන්නේ සකස් වෙන්නේ දුක් ඇති දුක කියලා කියන්නේ අඬනව වැළපෙන කඳුළු ගැන දැකීමෙන් කියන කතාවම නෙමෙයි හැමතැනකම සිද්ධ වෙන්නේ විනාශ වීමක් හේතුන් නිසා හට අරගෙන හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙලා යනවා අපිට ඕන විදියට කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ අපේ වසඟේ පවතින්නේ නැහැ අන්න ඒ බව මනවින් තේරුම් අරගෙන පණ ඇති හෝ පණ නැති කිසිවක් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන සියල්ලම අපි හඳුන්වනවා සංකත සංඛාර කියලා. ඒ සංස්කාර ධර්මය හේතු ප්‍රත්‍ය කරගෙන හට අරගෙන බිඳී යනවනම් නැතිව යනවනම් ඒවා ප්‍රිය බව දැනගෙන සීලේ පිහිටලා පරිහරණය කරනවා. හැබැයි උපාදානය කරගන්නේ. මගේ මම වෙමි මගේ වසඟේ පවතිනවා මගේ ආත්මය කියලා හිතින් දැඩිව ගන්නෙ නෑ. වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන බව දැක්කගේ වෙනස් වෙන දෙයක් තමයි වෙනස් වුනේ. වෙනස් වෙන්නට හේතු වෙච්ච දෙයක් තමයි වෙනස් වුනේ. ඒ බව අපි දැනගෙන හිටියා. එහෙමනම් දැන් අපි මේ කයත් වෙනස් වෙනවා. දි รา ගෙන යනවා ලෙඩ වෙනවා. අපි දන්නවා. ඒ දේ තමයි මේ සිද්ධ වෙන්නේ කලින් කල. අදත් එහෙමයි. ඒකෙන් සම්මුතිය තුල පරිස්සම් වෙනවා. අවශ්‍ය තැන බෙහෙත් ගන්නවා. හැබැයි හඬන්න වැළපෙන්න හේතු වෙන්න කරුණක් නෙමෙයි. ඉතින් ඒ නිසා පටිගයක් ගැටීමක් අමනාපයක් ඇති කරගෙන මෙහෙමනම් මේ ජීවිතයේ තේරුම මං හිතාගෙන හිටිය දේ සිද්ධ වෙන්නේ මට මොකද්ද මේ වෙන්නේ කියලා දුකින් කාලය ගත කිරීම නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ජීවිතයේ යථාර්ථයේ තේරුම් අරගෙන දැන්වත්
ප්‍රශ්න කරනවාගේ අලමේව සබ්බ සංකාරයේසු නිබ්බින්දිතු අලං විරජ්ජිතුන් අලං විමුච්චිතුන්. දැන්වත් නුඹලට වැටහෙන්නේ නැද්ද? මේ සියලු සංස්කාර ධර්මයන්හි කලකිරීම කියන අර Tamanට ඕන දේ සිද්ධ වෙන්නේ නැති වෙනකොට ඇති වෙන එපා වීම කියන සිංහල සාමාන්‍ය අදහස නෙමෙයි. ධර්ම සංවේගයට ඉලක්ක කරන අදහස දැන්වත් ඔබට වැටහෙන්නේ නැද්ද? මේ නොවේද සසර යථා ස්වභාවය. මේ නොවේද යථා ස්වභාවය. කෝටි 3 පැනලා ආසාදිතයන් අද ලක්ෂ 2 ඉක්මවල මරණ සිද්ධ වෙලා තියෙනවා. දැන් ජීවිතය ගැන භෞතික ලෝකයේ සැප කියලා හොයපු මේ ලෞකික ජීවිත පවත්වන්න සතුට හොයාගෙන ගිහිපු අයට දැන් ජීවිතේ දැක ගන්නට බැරිද? භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කළ පරම පවිත්‍ර නිර්මල ශාන්ත වූ ධම මේ නොවේද කියලා. ශාන්ත වූ ධම අපිට කැඳව ගත්තොත් අපේ සිත ශාන්තව පාත ගන්න පුළුවන්. ලෞකික මේ ජීවිතයත් ලෝකෝත්තර සමාධියට ඉලක්ක කරන්නත් පුළුවන්. ඒ තමයි මේ සුපසංජීවිතයේ සද්ධර්ම සාකච්ඡාවෙන් ඔබව කැඳවගෙන යන්න හදන්නේ. එක පැත්තකට ඉලක්ක වෙලා අනිත් පැත්ත අයින් වෙන්නේ නැතුව, ඒ පැත්තට එනකොට අනිත් පැත්ත අයින් වෙන්නේ නැතුව ඔබ නිරන්තරයෙන් නිවන අරමුණු කොට පවතින අසා තිබෙන පුරුදු කරන්න ආරාධනා කරනවා. අනිච්ච දුක්ඛ අනත්ත නම් වූ තිලක්ඛන ධර්මය. උද්‍යව්‍යේ නම් වූ ඥානය, විදර්ශනා මාර්ගය, සතර හතිපට්ඨානයේ සිහිය පිහිටවන්න උගන්වන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. අන්න ඒ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය එදිනෙදා ජීවිතයේදීත් මේ ඔබ හොඳයි කියන දැන් සංසුම් පරිසරයක් පවත්වනවා කියන ඔබ සතුටින් ඉන්නවා කියන තැනේදීත් මේ වගේ කාලයකදී ලෙඩ දුක් හා සමහර කාර්යවල වල ස්වාභාවික විපත් ඇති වෙන්න පුළුවන්. සුනාමිය ඇති වුණා කාලේ වගේ බරපතලම ලෙස. එවැනි අවස්ථාවකදී පවා අර සතර හතිපට්ඨානය, තිලක්ඛණය, විදර්ශනාව, චතුරාර්ය සත්‍ය ධර්මයේ නිවන අරමුණු කරගෙන අපි පැවැත් වූ සිත ඒ ආකාරයෙන්ම අන්න මෙවැනි අවස්ථාවකදී පවත්වගෙන සම්මත ලෝකයේ ස්වභාවය දැනගෙන අපි සම්මුතිය තුළ ඒ පැවැත්වීම පිණිස කටයුතු කරනවා. ආරක්ෂාව නිරෝගී බව පිණිස, ලෝකේ පැවැත්ම පිණිස. නමුත් පරමාර්ථ වශයෙන් නොඇලී නොබැඳී නොගැටී සමාහිත හිතක් පවත්වනා කියන තැනකට අපේ සිත පුරුදු කරගත යුතු වෙනවා. මේ තමයි මේ ශ්‍රී සද්ධර්මයෙන් අපි දැකගත යුතු වෙන්නේ. පින්වත්නි, පසුගිය වැඩසටහන් කීපයකදී අපි සාකච්ඡා කළා මේ ආධ්‍යාත්මික ඇස කන දෙක මුල් කොටගෙන නාසය දිව ශරීරය මන කියන ෂඩ් ආයතනයන් පිළිබඳවම අරමුණු කරගත්ත, ඉලක්ක කරගත්ත. ප්‍රධාන වශයෙන් ඇසයි කනයි සාකච්ඡා කළා. අනිත් ආයතන ධර්මත් ඒ වලට සම්බන්ධයි. ඒ පියවි ඇස, පියවි කන, පියවි නාසය දිව ශරීරය මන වගේම ආධ්‍යාත්මික හේවත් දහම් ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් ආයතනයන් පිළිබඳව සාකච්ඡා කළා. දැන් මේ ලෝකෝත්තර නිවන අරමුණු වෙනවා. සසරගත දුකින් නිදහස් වීම අරමුණු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මරණින් මතු ජීවිතේ මොකද වෙන්නේ? මරණයෙන් පස්සේ මට මොකක් වෙයිද? මේ සියල්ල අත්හැරනකොට දාලා යන්න වෙනකොට මොකද වෙන්නේ? දැන් වැඩි පිරිසක් ජීවත් වෙන්නේ මේ ලෞකික දෙමෝපියෝ, සාමියා බින්ද, තමන්ගේ රැකියාව, ගහකොළ මේ පවත්නා පරිසරයේ ලෝකයක් එක්කනේ. එතකොට මෙතනින් පස්සේ මොකද්ද වෙන්නේ? ඔබ මේ ඉන්න ලෝකයේ සම්පූර්ණයෙන් එතනින් ඉවරයි. මරණය හා සමගින්. චුතියෙන් අනතුරුව ඒ සියල්ල විඥානයේ බැහැරලනකොට මේ අල්ලගත්ත ලෝකයේ පවතින ලෝකයේ අවසන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබ හිතනවද ලෝකයක් හදනවද? නැත්නම් ලෝකයක් හැදෙනවද? මන් දන්නේ නැහැ. ඕන දෙයක් වුණාද? එහෙම හිතනවද? එහෙම හිතීම ධීර එහෙම නැත්නම් විඤ්ඤෝ කියන තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හඳුනන ප්‍රඥාවන්තයෙකුගේ ලක්ෂණය නෙමෙයි. ඒට හේතුව සසර දිගුයි, ආගමන දිගුයි. අනෝබෝධයෙන් කටයුතු කළොත්, මේ පරමාර්ථ ධර්මයේ පිළිබඳව අනෝබෝධයෙන් කටයුතු කළොත් යා යුතු මගත් දිගු වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් දවසක සඳුහිරු විය කියාවේ. මහා සාගරයේ සිඳී ආවේ. මහ පොළව විය කියාවේ. නමුත් සත්‍යය විඳින, අවිද්‍යාවට හසු වී කටයුතු කරන සත්‍යය විඳින දුකෙහි නිදහස් වීමක් නම්, වියකී යාමක් නම් දැක ගන්නට අපහසුයි කියලා. නොපෙනී දේශනා කළා. මේ ඔබත් අපත් සරණ යන සරණ ගිය සබ්බඤ්ඤෝ සියල්ලදත් තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි, ඉගෙනීමයි. ඒ අනුව මෙනෙහි කළාම මේ తాවකාලික
අවුරුදු 100කට කියන ජීවිතේ. නමුත් ඔක්කොටම 100ක් නෑ. ඕනම මොහොතක් අවසන් මොහොත වෙයි. එවැනි ජීවිතයක්. නමුත් කල්ප ගණනින් දුක් විඳ ඇති. මහා නිරේ අවීචී වගේ තැනක ඉපදුනොත් ආයු කල්පයකට වඩා දුක් විඳ ඇති. නැවතත් අපිට මුලාවෙන් කටයුතු කළොත් අවිද්‍යාවෙන් කටයුතු කරලා හට අරගෙන බිඳී නැතිව යන වස්තු සංස්කාර සංකත මම මගේ කියලා උපාදාන කරගෙන ඒ තෘෂ්ණාව නිසා කර්ම රැස් කරගත්තොත් නැවතත් ওই වගේම වැඩි කාලයක් කල්ප ගණන් වැඩිපුරම සතර පාය පිදිලා දුක් විඳින්න වෙයි. මෙන්න මේ නිසා තමයි අපිට අමතක කරන්න බෑ ඊට පස්සේ මොකද වෙන්නේ? මරණින් මතු ජීවිතේ. දැන් එතකොට ඔබ හිතනවද ඒව ගැන හිතා හිටියොත් එහෙම මේ ජීවිතය අකර්මණ්‍ය වෙයි. අපි බය වෙයි. අපිට දුක දැනේ. එපා වෙලා යාවි. අර සාමාන්‍ය ලෝකයා කියන හැබෑවටම නැහැ. තව තවත් ඔබේ ජීවිතය සුන්දර වෙනවා. සුන්දර කිව්වේ අර ලෞකික ලෝකයේ වැඩි කෙනෙක් කතා කරන කාම ලෝකයේ කියන වචනයක් ගැන නෙමෙයි. ධර්මයේ සෝවත්තිකෝ පීති ගමනියෝ කියන සුවසේ निराமிස ප්‍රීතියෙන් පවත්තන අදහස ඇතුළත් කරගත්ත සුන්දර වූ ගමනක් අපේ හිත තුළ තියෙනවා. සැප හොයාගෙන යන ලෞකික ලෝකයා අනෝබෝධයෙන් සැප කියලා හොයන්නේ දුකක්. සැප කියලා ලබන්නේ දුකක්. ගිනි ගොඩක නතර වෙන්නේ. ඕම පවසන විදියට හිතුව පැතුව සියල්ල බිඳ වැටුණා. දැන් මොකද වෙන්නේ? ওই කතාවේ කියනවා. දැන් මොන තරම් ඔබ මගේ කියලා ජීවත් වෙන බොහෝ පිරිසක්. හැබැයි ලෙඩ දුක් වෙනකොට, වෙන් වෙනකොට හිතල කරන දෙයක් නෙමෙයි. නමුත් දාලා යන්න වෙනකොට ආයු ශක්තිය, කර්ම ශක්තිය අවසානයේ මොකද වෙන්නේ? ඔවුන්ගේ මහල බලන්න. ඔබත් අහලා බලන්න. ඔබ හැම කෙනෙකුගේම ජීවිතයේ අත්දැකීමක් තිබෙනවා. හැම කෙනෙකුගේම ජීවිතයේ අපේ අත්දැකීමක් තියෙනවා. අම්මලා තාත්තලා අඩුම ගානේ ආච්චි සීයලා එක්ක හරි. නැන්දලා මාමලා දුවලා පුතාලා හැම කෙනෙකුගේම ප්‍රිය වස්තුන්නේ වෙන්වීමක් ගැන. නැතිව යාමක් ගැන. ඔබ හදාගත්ත ලෝකයේ නැති වුණා කියන තැනක අත්දැකීමක් තියෙනවා. එයත් එක අහලා බලන්න. එතකොට කෝ ඔය කියපු සැප ඔය ලෝකයේ කෝ එතෙන්ද මොකද වෙන්නේ? වැඩි පිරිසක් තවමත් මා හිතන ආකාරයෙන් ජීවන්ත පුතේ මොකද දාස් ගානක් ආශ්‍රය කරනකොට ඔවුන්ගේ අදහස් සිතුවිලි අපහා සමග දුක්ඛ දෝමනස්ස ගැන සඳහන් කරලා ඔවුන් හිත නිවා ගන්න උත්සාහයෙන්දී පෙනෙන්න තියෙනවා. සමහර ලෞකික වශයෙන් බැලුවොත් ඉහළ තනතුරු දරන්නේ. සමහර විටක අන් අයට උපදෙස් දෙන අය. නමුත් අන් අයට උපදෙස් දුන්නට ඒක තමන්ගේ දේ වෙනකොට තමන් මුහුණ පාන අරමුණක් වෙනකොට ඔවුන් අසරණ වෙනවා. ඔවුන්ට උදාහරණ දීලා කියන්න පුළුවන්. හැබැයි තමන්ගේ ජීවිතයේ උදාහරණයක් හැටියට පෙන්ව ගන්න අනිත් අයට අපහසු වෙනවා. මම මේ පවසන දේ පැහැදිලිනේ. අන් අය දුක් දුම්නස් වලට පත් වෙනකොට ගැටලුවට පත් වෙනකොට ඔබ ওই විදියට වෙන්න එපා. ඔහොම කටයුතු කරන්න එපා. හඬල වැළපිල තේරුමක් නැහැ. ওই දේ නෙමෙයි. ඒ දේ නැති වුණා නැවත උත්සාහ කරන්න. ඔය මේ ලෝකේ අවසාන මොහොත නෙමෙයි. ලෝකයේ කෙලවර මේක නෙමෙයි. ওই විදියට පැවසුවත් හැබැයි ඔවුන්ගේ ප්‍රිය අයහා ප්‍රිය වස්තුත් එක්ක ඇලීම, බැඳීම, ගැටීම, වෙන්වීම මේ වලට මුහුණ පානකොට අර කියපු දෙයින් වෙන් වෙලා ඔවුන්ගේ තුල ඒක නැති බව පේනවා. ඔව් මම කිව්ව තමයි. ඒ වුණාට මම මුහුණ දෙනකොට තමයි මේකේ තියෙන බරපතලකම මට වැටහෙන්නේ. මමත් හිත හදාගන්න තව කාලයක් ගනීද කියලා සැකසහිතයි කියලා ඔවුන්ම පවසනවා. මෙන්න මේ නිසා තමයි අපි මේ නිරන්තරයෙන් දහම්මකට යොමු කරවන්නේ මේ දෙපැත්තක තියන්නේ නැතුව නිවන එක පැත්තක් ජීවත් වෙන වෙලාව පරිසරයේ අනිත් පැත්තක් කියලා. මේ සියලු දෙනාගේම කතාව නෙමෙයි සත්පුරුෂ පින්වත්නි. බොහෝ පිරිසක් සිටිනවා මේ උතුම් ධර්මයේ මනාව ගලපාගෙන නිවන් මගෙහිම ලෞකික ජීවිතයක් පාත්ත ගන්න පිරිසක් උත්සාහ ගන්න පිරිසකුත් සිටිනවා. නමුත් වැඩි පිරිසක් එසේ නොවන බව ඔබට දැනෙනවා ඇති. සාමාන්‍ය කාලයකදී පවා මහමග ගමන් කරනකොට බස් රථයේ දුම්රය පොදු ස්ථානවල ඔවුන් හැසිරෙන ආකාරයත් එක්ක පෙනෙනවා. ඇලෙන බැඳෙන ගැටෙන හඬන අනුන් පරදායන්ට හදන ලෝකය මොන වගේද කියලා ඔබට පෙනෙනවා ඇති. අන්න ඒ නිසයි මේ සඳහන් කරන්නේ. අද මේ වෙනුවෙන් අපි මාතෘකා කරගත්තේ ජීවන්ත පුතා සඳහන් කළා වගේම මේ වේදනාව පිළිබඳව. වේදනාව කියනකොටම දැන් ධම්ම පිළිබඳව පරමාර්ථ ධර්ම වශයෙන් දැනගෙන දැකගෙන මාර්ගය ගැන අවබෝධයක් නැත්නම් එකපාරටම හිතන්නේ දැන් මේ දවස්වල තියෙන මේ වේදනාව වගේ කියලා දුක්ඛ වේදනාවක් තමයි එකපාරට එන්නේ. එයත් වේදනාවක් තමයි. හැබැයි ඒක දුක්ඛ වේදනාව අනවබෝධයේ තිබුණොත් මුලාව තිබුණොත් පටිගයට පාර හදන. ක්‍රෝධයට වෛරයට හදන තැන තමයි දුක්ඛ වේදනාව වෙන්නේ. වේදනාව කොටස් තුනයි ඔබ දන්නවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම වේදනා. මේක ඊටාම් පැහැදිලි.
සැප වේදනා. දැන් පළමුව අපි සම්මුතිය තුල සැප කියන්නේ තමන් යමක් කැමති නම්. ඇසෙන් දකින රූපයට කැමති නම්. කනින් අහන ශබ්දයට කැමති නම්. එහෙම නැත්නම් කැමති දේ මුණ ගැහෙනවනම්. ඇසට මුණ ගැහෙනවා. හොයන්නේ ඇස් දෙකෙන් කැමති රූපේ. ඒක මුණ ගැහුණා. ඒක සැප. කනට කැමති හඬ. හොයන්නේ කැමති හඬ නම් ඒක මුණ ගැහුණා කනින්. ඊළඟට නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි. කැමති අරමුණු ලබන එක, ලැබෙන එක, ලබාගෙන ඒව පාත්ත ගන්නවා කියන එක අර බොහෝ කෙනෙක් කියන මම හැමදාම කැමති ওই විදියටම දකින්න. මම හැමදාම කැමති ওই දේම අහන්න. මේ ආග්‍රහණයටම. ওই සුවඳ විලුම් වගේ ළඟින් තියාගෙන නිරන්තරයෙන් ගිහි ජීවිතවල පවතිනෝනේ. මේ රසයටම කැමතියි. ආහාර පාන හොයාගෙන යනවා නිරන්තරයෙන් රස හොයාගෙන යනවානේ. ඒ වගේම කයට ස්පර්ශ. වැඩිපුරම ඔබ ජීවිතවල ගෙයක් දොරක් හදා ගන්නවා කියන තැනක විතරක් නෙමෙයි. ඒ ගේ දොර හදාගෙන ඇඳ පුටුවේ ඉඳලා, ඇඳුමේ පැළඳුමේ ඉඳලා, පළඳින ආභරණේ ඉඳලා හැම දෙයකම මොනතරම් පහසුකමක් මේ කයට දෙන්න හදනවද කියන එක. එදා කාලේ වැඩි පිරිසක් මේට අවුරුදු 30 40කට පෙර ආතුව ලිඳෙන් වතුර ඇදලා බාල්දියකට දාලා රෙදි හොදනවට වඩා අද කොහොමද කැමති කියන එක. වැඩි පිරිසක් මේට අපේ රටේ අවුරුදු 30 40කට පෙර ආතුව ලිඳෙන් වතුර ඇදලා නාලා එතන ඔබ කියන විදියට වෙල්යායේ කෙලවර සුලං හමමින් ඒක නෑවා ස්නානය කළා කියලා දැනුණා කියන තැන. නමුත් ඊට වඩා කයට පහසුයි කියලා අද මේ ගන්න උත්සාහයක් එක්ක ඔබ හොඳටම හිතලා බලන්න. හැබැයිට අපේ රටේ සිංහල සංස්කෘතිය අනුව ජීවන්ත පුතේ දැන් ලෙඩ වෙල ඉඳලා එළියේ උණු වතුර හට්ටියක් උණු කරලා නාගත් එකයි අද ඔබ ඔය කියන උණු වතුර කරාමයෙන් මෙනවා කියන එක අතර වෙනසක් තියෙනවද කියලා හිතේ වෙනසකුත් තියෙන්න පුළුවන්, කයටත් වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් අරව තිබිච්ච අර එළියේ උණු වතුර හට්ටියක් උණු කරලා නාගත් එක සමයට දවසම දැනෙන්න පුළුවන්. හැබැයි මේක වතුර කරාමෙන් එළියට එනකොට ඒකේ අර තිබිච්ච සනීපයක් නෑ වගේ. හිතත් බලපානවා තමයි. හැබැයි මේ හැම තැනකම ලොකු වෙනසක් තියෙනවා. ඒතකොට සාමාන්‍ය ලෝකයා අර කැමැති අරමුණු ලැබෙන එක පවත්වාගෙන යන්න ගන උත්සාහය. ලොකු උත්සාහයක ඉන්නේ. හැබැයි නැහැ. අන්න ඒ තැන්වල දැන් දුක කියන එක මතුවෙන්න පටන් ගන්නවා. එතකොට අකමැති සැප හොයනකොට ලැබෙනවා නම් කැමැති ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් අකමැති නම් දැන් සැප හොයන්නේ සක්කාය දිට්ඨිය නිසා මම ඉන්නවා මගේ තියෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තමයි මගේ ජීවිතය කියන්නේ. මගේ කය කියලා ගත්තොත් රූපස්කන්ධය විතරයි එතෙන්දී ධර්ම කතාවේදී. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතරෙන් තද ගතිය වැగిරෙන බව උෂ්ණේ වායුව මේ හතරෙන් සකස් වුණු කය එතෙන්දී රූපස්කන්ධය ගන්න ස්කන්ධ පංචකේ රූපස්කන්ධය ඒ මගේ කය කියලා ගන්නවා. හැබැයි ජීවිතය කියලා ගන්නකොට වේදනා සංඥා සංඛාර කියන මේ හතරත් එකතු කරගෙන ස්කන්ධ පංචකෙම. දැන් බොහෝ කෙනෙකුගේ මගේ ජීවිතේම කඩාගෙන වැටුණ කියන්නේ ශරීරයේ තිබිච්ච ලෙඩක් දුකක් ගැන නෙමෙයිනේ. සමහරට හිතේ තියෙන ලෙඩක්. අර කියපු විදියට ඇලුණු දේ දැන් ලබා ගන්න බෑ. නැත්තම් ඒව හොයනකොට අකමැති දේ සිද්ධ වෙන්නේ. ඕන දේ සිද්ධ වෙන්නේ. නමුත් කායිකව පහසුවෙන් ඉන්න කියන විදිහට හොඳ ගේ දොර ඇඳුම් පැළඳුම් ආහාර පාන යාන වාහන මේ දේවල් තියෙනවා. නමුත් අර දේ සිද්ධ වෙන්නේ. සංඥා ගත්තොත් එහෙම මිරිඟු පස්සේ ගිහිල්ලා හඳුනගෙන මේ තමයි මගේ ලෝකය කියලා ඒ වෙනුවෙන් කැප කරලා ලෞකික ලෝකයේ සමහිත නරකට හසුරවගෙන හොඳින් බැරි නම් නරකින් හරි කියලා රහසෙත් සමහිත වැරදි කරලා අවසානයේ මම රැවටුණා කියන මිරිඟුවට එන සංඥා. එතකොටත් කියනොන්න මගේ ජීවිතේ මොකද්ද මේකේ තේරුම කියලා. කියා ගන්න බැරි අයත් වැඩිපුර ඉන්නවා. මොකද කියා ගන්න බැරි සම්මුතිය තුළ ඒක වුන් ධර්මයේ දැක්කේ නැහැ. පරමාර්ථ වශයෙන් දැනුම තියෙනවා මේකයි කියලා. හැබැයි සම්මුතිය තුළ ජීවිතයට ගත්තේ නැහැ. පවත්නා ජීවිතය තුළ ඒක මුහු කරගන්න උත්සාහයක් ගත්තේ නැහැ. ඒ නිසා ඒකට උත්තර හොයාගත්තා. ඔය කියන විදියටම එකපාරට අපහසුයිනේ. ගිහි ජීවිතවල සමහර විටක ගිහි පැවිදි දෙපැත්තම වෙන්න පුළුවන්. මේ වර්තමාන පරිසරය තුළ ඒක එකපාරටම කරන්නේ කොහොමද කියලා පුරුදු විදියටම කල් දාලා ඉන්නවා. රැකියාවෙන් විශ්‍රාම ගත්තට පස්සේ දරුවන්ගේ නිදහස් වුණාට පස්සේ එහෙම නැත්නම් ඒ වෙලාව ආවට පස්සේ විවිධාකාරය. ඒ තමයිම අප මේ සදහම් සාකච්ඡාවෙන් ආරාධනා කරන්නේ. එය එසේ නොමැතිව සරලව සඳහන් කළොත් ආස්වාස ප්‍රස්වාසයේ නැතුව ජීවත් වෙන්න බෑ වගේ. අපි මේ ලෝකෝත්තර වශයෙන් දකින දහම හැකිතාන්දුරට එකපාරට රහත් වෙන්න බෑ. එහෙමනම් පාරමී ධර්ම සම්පූර්ණ කතා වෙන්නේ නැහැනේ. ඒ නිසා ඒ මොහොතෙන් මොහොත
හැම ආරම්මණයකම අර පරමාර්ථ ධර්මයේ ස්පර්ශ වන තැනක කොහොමද මම සම්මුතිය සමග ජීවත් වෙන්නේ කියන තැනකින් දකින්න. ඒක පුළුවනි. මේ වේදනාව ගැන අපි සාකච්ඡා කරන්නේ. ඒ තමයි මේ ඉලක්ක කරන්නේ. පුතේ මේ මහත්මා එතුමා හැබෑවම මහත්මා කෙනෙක් අපගම දායක එක අල්ලා ගැනීමක් නෙමෙයි දායක කිව්වට මේ සිව්පසින් උපස්ථාන කරන්න නිසා වචනේ පාවිච්චි කරන්නේ. දායක මහත්මේ එතුමා සඳහන් කරන ස්වාමීන් වහන්සේ මමම උදව් කළා මමම කන්න බොන්න දීලා එතුමා දකින දේ උපකාර කරපු අය එයාට ගෙනලා දීපු කෑම එක රස නැහැ කියලා මගේ ඉදිරියේම පොළවේ ගැහුවා කියලා. මේව කන්න පුළුවන්ද කියලා. මමම උදව් කළා මගේම ගෙදර තියාගෙන මමම ගෙනලා දීපු කෑම එක. මෙහෙම කන්න බොන්න. මේක කන්න පුළුවන් ද රස නැහැ කියලා. එහෙත් මම පුරුදු කරන භාවනාව සමාධිය ඔස්සේ මට උපේක්ෂාවෙන් දැක ගන්න තිබුණා. මගේ මූණට ගැහුවා වගේ බිම ගහපු දේ හැබැයි මගේ හිතට ගහ ගන්න නැතුව සමාධියෙන් භාවනාවෙන් දැකපු දේ මම අනුකම්පා කළා. ඒ පුද්ගලයා කෙරේ. අනුකම්පා කළ පුද්ගලයා කෙරේ. ඔහොම හැසිරෙන්න එපා කියලා මං තදින් කිව්වා. හැබැයි මගේ හිත තුළ තරහවක් වෛරයක් ඇති කරගන්න නැතුව මම පුරුදු කරපු භාවනා සමාධිය මම සිහියට නගාගත්තා කියලා. දිගු කතාවක කෙටි අදහස. දැන් මම ඔබට ආරාධනා කරන්නේ මේක බැහැ කියන තැනක නැතු මේ ඊයේ පෙරේද කතාව. ඒවා එක්කෝ අර තරුණ දරුවෝ ඔක්කොම නෙමෙයි. නමුත් වැඩි පිරිසක් එහෙම හිතන්න පුළුවන්. ඒව සඳහන් වෙන්නේ එක්කෝ චිත්‍රපටවල. එහෙම නැත්නම් හිතින් මවාගත්ත කතා රූපවල. අද එහෙම නැහැ කියන තැනකට නොගොස්. එහෙම නැත්නම් අපි රහත් වෙලනේ අර කියන විදිහට බෝධිසත්වයෝ නෙමෙයි කියන තැනකට නොයා. මේ තමයි. ලෞකික උගත්කම් තියෙන, ගේ දොර තියෙන ජීවිතේ එහෙම කියන්න තරම් ගැටලුවක් නැති. ඒ කියන්නේ සසර ගමන ගැටලුවක්. නමුත් මේ ලෞකික ලෝක කියන විදිහට අතපාන්න තරම් Tamanට අවශ්‍ය වෙලාවක මිල මුදලක් හොයාගන්න බැරි තරම් කියන තැනක නැති. එහෙම ජීවිත පාත්තන අය ධර්මයෙන් දකිනදී ඔහුගේ ඉදිරියේ අර විදිහේ Taman ගෙනල් දීපු කෑම එක පොළවේ ගහනව නම් Tamanම උදව් කරන අය මොන විදියට අභාවිත හිතක් හැසිරෙයිද කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ. මෙන්න මේ ලෝකෝත්තර ධම අපි සම්මත ජීවිතය තුළ අපි දකින්න ඕන. අන්න ඒ තමයි දැන් අර ප්‍රිය වස්තුවේදී සුඛ වේදනාව දකිනවා අකමැති දෙයේදී අපි තරහ ගන්නවා. දැන් අර මහත්මයාගේ කතාව උදව්පකාර කළා අර පුද්ගලයා ළඟ ඉන්නකොට අනේ ඔබ බොහෝම හොඳ කෙනෙක් මගේ තනිකමට ඉන්නවා පාළුවට ඉන්නවා ඒ නිසා මමත් ඔබට උදව් කරනවා මගේ සහෝදරයෙක් වගේ මට එහෙම නැත්නම් මගේ සහෝදරයෙක්වත් ඔබ මගෙත් එක්ක මේ විදිහට ඉඳලා නැහැ ඔබමයි කියලා ඉඳලා නමුත් අර පුද්ගලයා එහෙම නොවේ සමහර එහෙම සමාජෙ ඉන්නවනේ කොයිතරම් උදව්පකාර කළත් නපුරුකම් කරන්න පුළුවන්නේ ඔබ හිතලා බන කාටවත් ගලපන්න එපා කවුරුවක් හිතර ගන්නත් එපා එහෙම කියනවනේ කන්න දීපුවත මොකද්ද පුතේ කියන්නේ සපා කන්න එපා කියලා. එහෙම කියනවා. එහෙමයි සිටින්න පුළුවන්. ඉතින් ඒ නිසා නමුත් අර පුද්ගලයා එහෙම හැසිරෙනකොටත් අර උදව් කරනකොට ඔබ මගේ සහෝදරයෙක් වගේ පවුල කෙනෙකුටත් වඩා හිතවත් නෙදලා. හැබැයි අර පුද්ගලයා මේ උදව්ව ලබා දුන්නු අය ඉදිරියේ හරම හැසිරෙනකොට එයා සමහිත මත් අතර බීපු කෙනෙක් වෙන්න පුළුවන් ඒ වෙලාවේ. තද තරහට වෙන්න පුළුවන්. නමුත් ඒව හේතු නෙවෙයි. මෙතන තමයි අපි විග්‍රහ කරගන්න ඕනේ. අර තරහ ගියා වෙන සිහියකින් හිටියා වෙන ගැටලුවක් ඇති වුණා ඒ වෙලාව මට තරහ ගියා කියලා අපි ඔක්කොම ඔය කතාව කියන්නම් අපි ඔක්කොම එකතු වෙලා ඒ වෙලාව මට ඔය දහම අමතකුණා එහෙම නැත්නම් ධර්ම මාර්ගය අමතකුණා මට කවුද උදව් කළේ උපකාර කළේ කියන එක මම අමතක කරා කියනවනම් එහෙමනම් මේ ධර්ම මාර්ගය තුල පුරුදු කරන කෙනෙක් නෙමෙයි සාමාන්‍ය අශෘතව පෘථග්ජන ලෝකේ මිත්‍යා දෘෂ්ටිකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලං වෙච්ච සම්‍යක් දෘෂ්ටික අය අතර වෙනසක් නැති වෙනවා නමින් කිව්වට සම්මා දිට්ඨියේ ඉන්නවා කියලා ඒ නිසා අපි අතර සල්ලේක කරන අනිත්‍යය පහත් මං උසස් කියලා පහත් කිරීමක් නෙමෙයි. නමුත් සම්මාදිට්ඨිය තුල සිටින අය තුල මෙසේ සිදුවිය යුතු නෑ. ඒ නිසා ඒ පුද්ගලයා එහෙම ඉඳලා මෙසේ සකස් කරද්දී මම හිතියේ නුඹ මගේ සහෝදරයෙක් වගේ කියලා මෙහෙම උදව් කරලා. හැබැයි නුඹ හැසිරුනේ මෙහෙමනම් තවත් නම් නුඹ සමග නෑ කියලා තරහ ගත්තොත් වෛරයටපත් වුණා. ගහ බැන ගන්න ගියොත් එලවල දාලා නපුරුකම් කරන්න ගියොත් ඊට පස්සේ මොකද වෙන්නේ? හැබැයිම දහම අපි තුල නැත්තම් අර පුද්ගලයන් තුල මහත්මය තුල තිබුණද කියලා අපට ධර්මානුකූලව දකින්න පුළුවන් නැහැ. ඔහුටත් හැබෑවටම ධර්මානුකූලව දකින්න පුළුවන්. මට මොකද වුනේ? මං ධර්ම මාර්ගය තුල සකස් වුණා නම් නිවන ගැන අහනවනම් සම්මා ප්‍රඥාව ගැන අහනවනම් පටිනිස්සග්ගේ අත්තරීම ගැන අහනවනම් අස්සාද ආදීනව නිස්සර නිරන්තරයෙන් කතා කරන සම්මත ලෝකයේ තුල සීලේ පිහිටලා දකින්න.
ඔන්න අස්සාදය. බලන්න පිපුණු මල්. හැබැයි ආදීනවේ පර වෙනවා. නිස්සරණේ එහෙනම් නොඇලී නොබැඳී කෙලෙස් සකස් නොවන ආකාරයට සිහිය පාත්තනවා. මෙන්න මෙතෙන් තමයි මේ වේදනාව ගැන අපි දැන් දකින්නේ. සැප වේදනාවත් ওই වගේ දකින්න ඕනේ. දුක්ඛ වේදනාදී තරහ ගන්න නෙමෙයි. අදුක්කම සුඛ වේදනාවේදීත් අපි දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි ඒ තමයි දැන් සුඛ වේදනාවේදී දකින්න මේක දුකක් හැටියට. දැන් මෙතන ගැඹුරු තැනක් පුතේ. සුඛ වේදනාවේදී දුකක් හැටියට දකින්න. ඒ කියන්නේ සම්මුතියෙන් පලා යන ආරාධනාවක් නෙමෙයි. හොඳට වැටහෙනවනේ. නැත්තම් මේක නොතේන කෙනෙකුට කිව්වොත් එම මේ සැප තියෙන දේ ඔක දුකක් කියලා දකින්න කිව්වා. ඔබ දැන් ආහාර ගන්න කෑම ගන්න කෑමේසේ වාඩි වෙලා අපි හිම හිතමු. වාඩි වෙලා දරුවන්ට කිව්වොත් එහෙම මේව කෑවට පස්සේ මොකද වෙන්නේ දන්නවනේ සිද්ධ වෙන දේ මොකද්ද කියලා. ඒකද මේ දේශනා කරන්නේ? නැහැ. හොඳට තේරුම් ගන්න. නැහැ. ඔබට ධර්මානුකූල ජීවිතයක අවශ්‍ය නම් ප්‍රසන්නව අඳින පළඳින කියන එක එපා කියන්නේ නැහැ. විසාකා මහ උපසිකා මාර්ගඵල අවබෝධය ලැබුවා මතකයිනේ. මහලතා පළඳනාවක්. තාත්තගෙන් ලැබුණු 9 කෝටියක් වටිනා කසු මසු 9 කෝටියක් වටිනා පළඳනාව පළඳගෙන හිටියේ. එපා කියන්නේ නෙමෙයි. ධර්මානුකූලව නොඇලී නොබැඳී ගේ දොර හදාගෙන අවශ්‍ය නම් ඔබට ආකාරයට ප්‍රසන්නව ඒකේ වරදක් නැහැ. දහම් කතාවේ කියන විදිහට සවැත් නුවර ජේතවනාරාමයේ, ඒ වගේම පූර්වාරාමයේ, රජගහ නුවර වේළුවනාරාමයේ මේවත් රජවරු අර සිටුවරු සිටු දේවින් මනාකොට ප්‍රසන්නව සකස් කොට තිබුණා. ඒකේ වරදක් නැහැ. හැබැයි ධර්මානුකූල වශයෙන් උපාදානීය ධර්ම බවට පත් කරගන්නේ නැහැ. තණ්හා මදමාන ප්‍රපංච ධර්ම සකස් වෙන තැනකට හිත පුරුදු කරන්නේ. දැන් මේක තමයි අපි මේ මතුකොට පෙන්වන්නේ. දෙකක් නොව මේ ලෞකික ලෝකෝත්තර දෙක පදනම ලෝකෝත්තර දහම් පවත්වාගෙන එහි රැඳී සිටීමේ සිත පවත්වාගෙන සම්මුතිය තුළ ප්‍රපංච ධර්ම තණ්හා මදමාන දිට්ඨි සකස් වෙන්නේ නැතුව ලෝභාදී කෙලෙසුන් සකස් කරගන්නේ නැතුව කොහොමද අත්හැරීම සමගින් සම්මුතිය ජීවත් වෙන්නේ කියන එක. ඒ නිසා දැන් සුඛ වේදනාවේදී දුක්ඛ හැටියට පරමාර්ථ වශයෙන් අවබෝධය තියෙනවා. සම්මුතිය තුළ සුඛ හැටියට අපි පරිහරණය කළාට මෙතන තියෙන්නේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙන ආරම්මණයක්. සංස්කාර ධර්මයක්. දැන් මේ සම්මුතිය තුළයි අපි මේ දකින්නේ. ඔබ බලන්න ධර්මානුකූල මනසිකාරයක් ගන්න. ඔබ දකිනවා දුව, පුතා, ස්වාමියා, බිරිඳ, සොහුරා, සොහිරිය, හෝ කල්යාණවන්තය, ඔබේ ගේ දොර, ඇඳුම් පැළඳුම්, ලෝකය. ඔබ දකින ගහකොළෙන් පවා. හැබැයි මේ සියල්ලංගේම පවතින්නේ කුමක්ද? එහි යථාර්ථය. දැන් ওই දුව පුතා ස්වාමියා බිරිඳ තුන පිටිපස්සෙන් අර වර්තමාන චිත්‍ර ශිල්පීන් ඇඳලා තියෙන්නේ. දිරාගෙන යනවා. රූපනන්දාවන් දුටු බුදුරජාණන් වහන්සේ අභියස පවන්සලමේ සිටිනකොට ලෙඩ වෙනවා, දිරාගෙන යනවා, වයසට යනවා, නැමෙන්න පටන් ගන්නවා, හොඳටම නැමෙනවා, වැටෙනවා. ඊට පස්සේ දිරාගෙන ගිහිල්ලා ඉදිමිලා මියදිලා මල සිවුර නිල්වන් වෙලා පණුවන්ගෙන් වහනවා, බලු කපුටු සපුටන් බලු කපුටන් සිවුලුන් ඇදගෙන කනවා. ඊට පස්සේ ඇට සැකිලා. මේ අපි දකින්නේ ඔබනේ, මේ මන් දකින්නේ ඔබනේ, ඒ ඔබනේ අර කෙලවර ඇට සැකිල්ල ඇට කැබිලි විසිරුණු තැන්. මේ ඔබනේ, මේ දුව, මේ පුතා, මේ ස්වාමියා, මේ බිරිඳ. ඔබේ හිතට ඇති වෙන්නේ බයක් නෙමෙයිනේ. අනේ මං ඒ ගැන හිතන්න අකමැති නැහැ. ඔබ තව තව සුපසන් වෙනවා. ඔබ තව තව යහපත් වෙනවා. එවැනි ජීවිතයක් අපි මේ දරාගෙන ඉන්නේ. මට ඔබ දැන් යහපත් ලෙස පෙන්වනවා සැපයි සම්මුතිය තුළ. හැබැයි පරම සත්‍ය මේ දේනේ සිද්ධ වෙන්නේ. එහෙමනම් මොකද වෙන්නේ? කරන්න ඕනේ. මේ සියල්ලටම අපි හැමදෙනාම උරුම වෙනවා නම් දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් අපි උතුම් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. උතුම් ප්‍රයෝජනය ගන්න දේ තමයි සම්මා දිට්ඨිය. භාග්‍යවතුන් වහන්සේගේ දහම. එහෙමනම් ගත වෙන හැම මොහොතක්ම ලෞකික වශයෙන්ොත් ඕනෝන්ට විපතක් නොකට යහපතක් වෙන්න. කියන්නේ ඕනෝන්ට ධර්මානුකූලව සිත් සැනසෙන්න ජීවත් වෙන එක. සිත් සැනසෙන්න කටයුතු කරන එක. ඕනෝන්ගේ වේදනා, සැප වේදනා ධර්මානුකූලව ලබන්න පුළුවන් වෙන විදියට අපි පවතින එක. ඒකනේ අවශ්‍ය කරන්නේ. නැත්තම් සමහරු කියන බල ඔබ මට පවුල තුලම උනත් කන්න බොන දෙන එක හැබෑව. ලෙඩ දුකක් හැදෙනකොට උපකාර කරන බව හැබෑව. කියන දෙයක් කරන බව හැබෑව. ඒ වුණාට ඔබේ හැසිරීම ඒ වෙලාවට කියන කරන දේවල් එක්ක ගැටීමක් තියෙන, දුකක් තියෙන. අපි හිතමු ඔව් ආහාර පාන දෙනවා, කන්න බොන්න දෙනවා, ඇඳුම් පැළඳුම් දෙනවා.
හැබැයි පොඩ්ඩ වරදිනකොට අර පසුගිය කරපු කියපු දේවල් ඔක්කොම මතක් කරලා දොස් කියනවනම් මොකද හිතෙන්නේ? සමහර විටක ඇනුම්පද කියනවනම් අර අඩුවක් පාඩුවක් තියෙනකොට වරදක් කියනකොට ගුණබර සත්පුරුෂ අම්මා කෙනෙක් අපච්චි කෙනෙක් දරුවන්ට වරද පෙන්නලා දෙනවා වගේ කියලා දෙන්න පුළුවන්. එහෙම නැතුව අවමන් කරන ආකාරයෙන් ඒව නැවත නැවත මතකයේ තියාගෙන අන් අයටත් පවසන ආකාරයෙන් කටයුතු කළොත් මොකද වෙන්නේ? ඔබ ධර්මානුකූලව දකින්න. අන්න එතකොට කියන ඔය මොකවත් මට එපා කියලා. මෙන්න මේ නිසයි අපි එහෙමනම් ඕනෝන්ට පිහිට වෙන්න ධර්මානුකූලව ජීවිතය පාත්තනවා. මොකද ඕනම මොහොතක් අවසන් වෙන්න පුළුවන්. දැන් මේ හමු වෙලා සැප හැටියට දුව පුතා ස්වාමියා බින්ද ආදී වශයෙන් පැවැත්වුවට ජීවිතයේ අතහාර්ථය අපි අර ඇට සැකිල්ල කෙලවර ගත්ත කතාවට ඒක ඕනම මොහොතක එතෙන්ට එන්න පුළුවන්. මොකද මරණය හා සමගින් එතෙන්ට එන ඕනම කෙනෙක්. එහෙමනම් ගත වෙන හැම මොහොතක්ම මෙලෙසින් ජීවිතය පාත්තන්න ඕන කියන තැනකට අපි ධර්මයේ දකිනවා. මෙන්න මේ නිසා සුඛ වේදනාව දකින්නට ඕනේ. සුඛ වේදනාව ඒ තුල යථාර්ථයේ දුක්ඛ වේදනාව. දුක්ඛ වේදනාවේදී දකින්න කිව්ව සල්ලයක් හැටියට, උලක් හැටියට. දැන් කයට දුක්ඛ වේදනාව උලක්. හැබැයි පරමාර්ථ ධර්මයෙන් තොරව දැනගත්තේ නැතුනොත් ඒ චෛතසිකයේ සිතටත් දුකක් වෙනවා. ඒක උලක් හැටියට දකින්න කිව්වා. එතකොට මධ්‍යස්ථ වේදනාව අවිද්‍යාවක් හැටියට දකින්න කිව්වා. මධ්‍යස්ථ සැප නොවුත් දුක් නොවුත් වේදනාව අවිද්‍යාව තියෙන. හැබැයි අවිද්‍යාව හිටියොත් මොනියම් වෙලාවක හරි නැවත අර සැපයි කියපු තැනට හෝ දුක්ඛයි කියන තැනට එන්න පුළුවන්. මේ විදියට දකින්න කියලා. ඉතින් ධර්මානුකූලව පෙන්වා දෙනවා තථාගත බුදුරජාන් වහන්සේගේ සූත්‍ර දේශනාව තුළ සමාහිතෝ සම්පජානෝ. මෙන්න මේ විදියට සමාහිත හිතක් ඇති කරගෙන පුරුදු කරන ලද සම්පජානෝ එය නිරන්තරයෙන් මෙතෙක් සාකච්ඡා කළා වගේ විදර්ශනා නුවණින් යුක්තව කටයුතු කරන්න ඕන. එතකොට සම්මුතිය තුලත් මේ ලෝකෝත්තර නිවන් මඟ අරමුණු කරන සිහියෙන් අපි කටයුතු කරු වෙනවා. එතෙන්ද උදාහරණයක් දක්වනවා වේදනාච පජානාති වේදනාව දකිනවා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඇස රූපය චක්කු විඥානයේ ස්පර්ශය ඊළඟට අපි කියන සැප හෝ දුක් හෝ මධ්‍යස්ථ වූ වේදනා මේ සියල්ලම දැන් උඩ ඉඳලම ඇසේ ඉඳලම ධර්මානුකූල ඇසකින් දකිනවා. මොකද්ද ස්වභාවය? හේතුන් ප්‍රත්‍ය කරගෙන හට්ටගත්ත හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. අර කෙලවරට ආපු තැන තියෙන සැප වේදනා දුක් වේදනා මධ්‍යස්ථ වේදනා සියල්ලම අපි දකිනවා. හට අරගෙන බිඳී නැති වෙලා යනවා. කනනාසයේ දිව ශරීරය මන කියන මේ සියල්ලටම අදාළයි. දැන් මේ අවබෝධය නැති වුණොත් අපි නිවන ගැන දේශනා කරනවා සාකච්ඡා කරනවා නමුත් සම්මුතියට ගලප ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? වැඩිපුරම දුක් වේදනාවේදී උන් ගැටෙන්න පටන් ගන්නවා. සෝචති ශෝක කරනවා, පරිදේවති හඬනවා, කෑ ගහලා කිලමති ක්ලාන්ත වෙනවා, උරත්තාලියෙන් කන්ද තිල්ල යත් ගසා ගන්නවා, සම්මෝහං ආපජ්ජති මුලාවටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට මේ ධර්මාබෝධය නැති නිසා අපි මෙතෙක් සාකච්ඡා කළා වගේ ක්‍රෝධයක් හට ගන්නවා. ක්‍රෝධය හට අරගෙන එතකොට පටිඝානුසය බලවත් ලෙස යටපත් වෙලා තිබෙන අනුසය ධර්මත් උඩට එනවා. එයාට දැන් මේක ධර්මයේ ගැන අවබෝධයක් නැත්තම් මිදෙන්න විදියක් නැහැ. එයා ඊට පස්සේ කම්සුව ඇස ඇලෙන්න, කනෙන් ඇලෙන්න, නාසයෙන් කයෙන් දිවෙන් ශරීරයෙන් ඇලෙන්න පටන් ගන්නවා. සැප හොයාගෙන යනවා. මට දුකයි. තව කවුරු හරි. මට දුකයි. මට මේ දේ නොලැබිලා ගියා. දැන් සැප හොයාගෙන යනවා ඇස කනේ. එයා හිතන්නේ මේ අනෝබෝධය නිසා කම්සැප තමයි ඇහැකන සතුටු කිරීම තමයි දැන් තියෙන මට එකම ගැලවීම කියලා. ওই ආතතියෙන් බැහැර වෙන්න කියලා දැන් නටන ගයන එකතු වෙන බොහෝ දේවල් තනී පාළුයි නැති කරගන්න කියලා අවසානයේ එතෙන්ටමපත් වෙනවා. ඊට පස්සේ රාගානුසයත් මතුවෙනවා. එයාට වෙන ගැලවීමක් නැහැ කියලා එයා හිතනවා. දැන් මොකද වෙන්නේ? ලෝභයයි දේශයයි දෙකම මතුවෙනවා. මේ ජීවිතේනේ සසර ගමනටත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දුම්නස උපායාස පරිලාහ පිච්චෙන ගතිය මේ ඔක්කොම හදා ගන්නවා. දැන් බලන වේදනාව අනෝබෝධයෙන් කටයුතු කරපු නිසා සමාහිත හිතක් ඇති කරගත්තොත් ධර්මඥාණයෙන් කටයුතු කළොත් වේදනා හඳුනා ගන්නවා, හට ගැනීම දන්නවා, නැතිවීම දන්නවා. අන්නේ දැන ගැනීම නිසා නොවැළී නොබැඳී සම්මත ලෝකයේ තුලත් ඔබ සැනසෙනවා. මේ වෙනස් වෙන ලෝකයක් තුල අදත් ගැටෙන්න හඬන්න නෙමෙයි, කාම ලෝක හොයාගෙන යන්න නෙමෙයි දැන් මේ දෙයින් කියලා. යථාර්ථයේ තේරුම් අරගෙන වේදනාව හැබෑවට හඳුනාගත්තොත් එතකොට මේ උතුම් නිවන අරමුණු කරගෙන මේ ලෞකික ලෝකයේ පාත්තන්න ජීවිතය පාත්තන්න අවස්ථාව සලසා ගන්න පුළුවන්. තව බොහෝ දේවල් සාකච්ඡාවට කරන්න තිබුණත් නමුත් කාල වේලාව අවසන්ව තිබෙන නිසා ඔබට නිතර ඇහෙන දහම් කතා. නමුත් ඇහෙන එක දෙයක්, කියවලා තියෙන දෙයක්,
ඔළුවේ මතක කටපාඩම් කරගෙන තියෙන දෙයක්. තමාගේ ඒ මොහොතේ ජීවිතයට හැම ආරම්භණයක් ඔස්සේම ගලපලා බලලා නිවෙන්නට ආරාධනා කරමින් දෙසුව අපටත් දායකත්වයේ සිළු ඔබටත් ශ්‍රවණය කළ හැමතෙම ලෞකික වශයෙන් සැනසෙල්ලක් යහපතක් වේවා. කොරෝනා උවදුර ඉක්මනින්ම ලෝකයෙන් අපේ රටනුත් බැහැර වේවා. හැමතෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. බොහොමත්ම පින් අපේ හඳුන්නේ මෙතරම් සරලව අපට ධර්මයේ පිළිබඳව පැහැදිලි කිරීම කරනවාට. සුපින්වත්නි, මේ ජීවිත පැවැත්ම තුල පවතින නමුත් අපගේ පේවියසට නොපෙනෙන අනතුරක් සම්බුදු පියාණන් වහන්සේගේ නුවණැසට හසු වුණා. ඒ තමයි මේ සංසාර සාගරයේ නිතර වන තෙක් ඔබටත් මටත් නොයෙකුත් ලෝකයන් වල උපදින්නට සිදුවන බව. මනුෂ්‍ය ලෝකයේ හැරුණාම තිරිසන් ලෝකයේ වැනි අපට ගෝචර වන තැන්වලත්, ඒ වගේම പ്രേත ලෝකය, නිරය, දිව්‍ය ලෝකය ආදී එදිනදා ජීවිතය තුල අපට හසු නොවන තැන්වලත් මේ සංසාර ගමනේ නිතර වන තෙක් ඔබටත් මටත් මෙරි මෙරි උපදින්නට සිදු වෙනවා. කෙසේ වෙතත් පෙර කළ පින් මහිමයෙන් මේ ආත්මය ඔබ උතුම් මනුෂ්‍යභාවයක් ලබා ගත්තත් ඒ උතුම් මනුෂ්‍යභාවය යථාර්ථවත් කරන්නට, ධර්මානුකූල කරන්නට සුපසන් ජීවිතයේ වැඩසටහන හැමදාමත් මඟ කියා දෙන්නට කටයුතු කළා. ඉතින් ඒ අනුව අද දවසේදීත් වේදනාව හට ගැනීම සහ අත්හැරීම කියන පිළිබඳව ඔබට හරවත් පැහැදිලි කිරීමක් ගෙනෙන්නට අප කටයුතු කළා. වේදනාව කියන කාරණය ගත්තාම වර්තමාන සමාජය තුළ අපට බහුලව දක්නට ලැබෙන, අසන්නට ලැබෙන කාරණාවක්. ඉතින් ඒ කාලෝචිත මාතෘකාව පිළිබඳව හරවත් පැහැදිලි කිරීමක් අද දවසේ සුපසන් ජීවිතයේ වැඩසටහන තුළින් ඔබට රැකෙන්නට බලාපොරොත්තු වුණා. කෙසේ වෙතත් දේශනාවට ලැබී තිබෙන කාල වේලාව ඉක්මවා ගොස් තිබෙන නිසා අදට දේශනාව අවසන් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. සුපින්වත්නි, අද දවසේ දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කළා කැලණිය දහම්මාවත පදිංචි සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි චන්දිම සහ අර්ජුන අලුත්වල පුතුන් දෙදෙනා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින්. ඉතින් මේ පින්වත් පිරිසට අරමුණු පැහැදිලි කරමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට දේශකයන්න් වහන්සේට අවස්ථාව සලසා දෙනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවත් පින්වත්නි, අද සුපසංජීවිතයේ සද්ධර්ම දේශනාවේ සාකච්ඡාවේ පින්වත් දායකත්වයෙන් කටයුතු කළ චන්දිම සහ අර්ජුන අලුත්වල පුතුන් දෙදෙනා විසින් දහම්මාවත කැලණිය සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි බලාපොරොත්තු වෙනවා නීතා කුරුකුල සූර්ය අලුත්වල මහත්මිය මෑණියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට, ඒ වගේම ජයසේන අලුත්වල මහතා පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න, පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙතෙක් වෙලා අප විසින් මේ කළ සදහම් සාකච්ඡා ඔස්සේ ජීවිත ගැන ඔබට දකින්න පුළුවනි. ඒ මෑණියන් පියාණන් පිළිබඳවත් සසර ජීවිතයේ පැවැත්ම සම්බන්ධය ඔබ දුටු සැප දුක් විඳී මධ්‍යස්ථ ඔබ නුවණින් දකින්න. එතකොට ජීවිත සිටි කාලය තුල සම්මුතිය තුල ඇවතුම් පැවතුම් මිය ගියාට පසුව ජීවිතයේ අතහර්ථය දකිනකොට දැන් ජීවත් සිටින අප තුලින්මත් මේ දකින්නට පුළුවන්. මේ තමයි මේ දහම් සාකච්ඡාවෙන් අපි දකින්න ඔබට ආරාධනා කළේ. මෙතෙක් වේලා මේ සියලු ආකාරයෙන් ඔබේ සිතේ සකස් වුණු කුසල ධර්ම ඔබ දැන් අවබෝධයක් හැටියට ඇති කරගෙන දායකත්වසිරු ඔබ බලාපොරොත්තු නැයුරින් නීතා කුරුකුල සූර්ය අලුත්වල මහත්මිය මෑණියන්ටත්, ඒ වගේම ජයසේන අලුත්වල මහතා පියාණන්ටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ නමින් හා මේ සදහම් සාකච්ඡා ශ්‍රවණය කළ රටේ හෝ ලොව කොතනක හෝ සිට සම්බන්ධ වුණා නම් ඔබ හැම නමින් මේ දුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම නිදුක්ව නිරෝගීව සුවපත් ඉතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙත්වායි පින්පතා සාදු කියන්න. ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින් කැමති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුටු වන්න.
එසේ සතුටටපත් වුණා වූ සියලු දෙවියන්ගේ කරුණා මෛත්‍රියෙන් චන්දිම සහ අර්ජුන අලුත්වල පුතුන් දෙදෙනා දහම්මාවත කැලණිය සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඒ පවුල් වලට සම්බන්ධ පින්වත් ඔබ හැමටත් මේ උතුම් සදහම් සාකච්ඡා ශ්‍රවණය කළ නැරඹූ ඔබ හැමතෙම නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසීලා ලෞකික ලෝකෝත්තර ධහමින් සැනසෙන්නට ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධව මෙහෙ වූ ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් නිදුක් බව නිරෝගී සම්පන්නිය සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසෙන්න කොරෝනා උවදුර මේ රටෙන් ලෝකයෙන් ඊටාම ඉක්මනින් බැහැර වෙලා මේ අනන්ත අසිරිමත් වූ බුදුගුණ බලයෙන් ඒ හැමට සැනසෙල්ලක් සැලසෙන්න ආරක්ෂාවක් සැලසෙන්න මේ මගට අපට උපකාර කරන සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන් ඇතුළු සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂා නොමදව වේවා එම දෙවියෝද ධර්මාබෝධය ලබා සැනසෙත්වායි පින්පතා සාදු කියන්න සාදු. අවසානයේ හැමතෙම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං.